සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම. උතුම් දේශයක අභිමානය රැගෙනන කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය. අප බවත් ගෞතම ලෝතුරා අමහමෑණී සුගත තථාගතයන්න් වහන්සේගේ පරම දුර්ලභ වූ පරම නික්ලේශී වූ සත්‍යවාදී වූ පූජනීය වූ උතුම් සද්ධර්මයේ නිවැරදිව sannivedanaya කරන බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සද්ධර්ම sannivedanයේ බෞද්ධ සලකුණ වන මෙත් සදහම් විකාශයේ විශාල වූ සද්ධර්ම දේශනා මාලාවන් තුළ මෙත් සදහම් දේශනාව උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් සදහම් දේශනාවකුයි අපි ආරම්භ කරන්නට සූදානම්ින් සිටින්නේ. පින් සිතින් යුතුව සද්ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනා කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන පින්වත් ස්වාමින් වහන්සේ පළමු කොටම ඔබට හඳුන්වා දෙන්නම්. අවසරයි සිහිපත් කරන්නට උන්වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීලසුව අරණගිලන් භික්ෂු මධ්‍යස්ථානය වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට ගලිගමුවේ ඥානදීප අප නායක ස්වාමින් වහන්සේ හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහපුතුනි මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි චෛත්‍රා මෙන්ඩිස් මහත්මිය සහ රාජිත නුවන් මෙන්ඩිස් පුතණුවන් විසින් අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා පරලෝසපත් වනට යෙදුණු ආදරණීය දෙමව්පියන් වන සෙලිමන් මෙන්ඩිස් පියාණන්ටත් සුසීමා මෙන්ඩිස් මෑණියන්ටත් පින් අනුමෝදන් කර උතුම් අමාමහා නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්නට සංසාරගතව පරලෝසපත් වනට යෙදුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. රාජිත නුවන් මෙන්ඩිස් ආදරණීය පුතණුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් තුන්වැනි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. චෛත්‍රා මෙන්ඩිස් මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම ජයන්ත අබේවර්ධන මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම සුජීවත වාසය කරන පවුලේ සියලුම දෙනාට සියලුම ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලුම ප්‍රාර්ථනාවන් සිද්ධ දරාගෙන මෙත් සදහම් දේශනා මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට හඬ නගා සාදුකාර ලබා දෙමින් අපි ආරාධනා කරමු. පින් සිතින් යුතුව ධර්ම ශ්‍රවණය කරන්නට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක සම්බන්ධ වෙන්නේ. පින්වතුනි අද කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ මේ උතුම් දායකත්ව ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පදිංචි චෛත්‍රා මෙන්ඩිස් මහත්මිය රාජිත නුවන් මෙන්ඩිස් පුතණුවන් ඇතුළුවේ පවුලේ පින්වතුන් එකතු වෙලා අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරනවා. එයාගේ අරමුණ තමයි පරලෝ සැපත් වන්නට යෙදුණු ආදරණීය දෙමාපියන් වන සිරිමන් මෙන්ඩිස් පියාණන්ට සුසීමා මෙන්ඩිස් මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් වර්ග පරම්පරාගත මිය පරලොව ගිය සියලූම සංසාරගත ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම ඒ වගේම රාජිත
නුවන් මෙන්ඩිස් ආදරණය පුතනුවන්ට නිදුක් නිරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනයක් චෛත්‍රා මෙන්ඩිස් මහත්මයට නිදුක් නිරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කෙන උතුම් ආශිර්වාදය ඒ වගේම ජයන්ත අබේවර්තන මහත්මාට නිදුක් නිරෝගේ සම්පත්තිය සැලසේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනාවත් පවුලි සුජීවත් වෙලා ඉන්න හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සැලසේවා කෙන උතුම් ආශිර්වාදය අද දායකත්වය දරන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පදිංචි පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් ඒ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අද මේ ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අපේ ජීවිතයට අපි එකතු කරගත යුතු අංගයන් පිළිබඳව. ඒවගේ මේ දේශනාව කොහොමද අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපගන්න. මංහිතන්න ඔබ හැමෝටම කරණීය මෙත්ත සූත්‍ර බොහෝ වෙලාවට මේ බෞද්ධ නාමෙන් ඉන්න ඔබ හැමෝම සමහර වෙලාවට බෞද්ධ නොවනත් මේ දේශනාව අහල ඇති. බෞද්ධයන්ට නම් බොහෝ පිරිසකට කරණීයමිත සූට්‍ර සමහරුට කටපාඩම්. හැබැයි කටපාඩන් බෞද්ධ පිරිස ගත්තත් සමහරු උදේ හවස කරණීයමිත සූට්‍ර බුදුන් ඇදල කියනවා. හැබැයි මේ දේශනාව තියෙන්නේ මෛත්‍රී භාවනාව මේ මෛත්‍රිය වඩන හැටි තියෙන්නේ කියලා දන්න කීයෙන් කී දෙනාද. බොහෝ දෙනෙක් පිරිත් දැනගත්තට පිරිත් කටපාඩන් වුණාට පුංචි කාලේ ඉඳන් එක්ක ඉස්කෝලේ ආච්චිලා සියලාගේ වල්වල බුදුන් අඳිනකොට ගෙදර බුදුන් අඳිනකොට පන්සලේ පිරිත් හඬ ඇහෙනකොට මේවා මතක හිටියට මේ අර්ථ ගැන දැනුවත් භාවයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ දේශනා කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ. මේ දේශනාවෙන් කොහොමද අපි අපේ ජීවිතය ආලෝකමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවේ අර්ථය කොහොමද අපි ජීවිතයට සම්බන්ධ කරගන්න. එකයි අපිට වැදගත්ම කාරණය. පිංහතුනේ කරණීයමිත්ත සූත්‍රය මේක නිධාන කතාව බොහෝ පිරිසක් අහලා දන්න ඇති. නමුත් අපි සරලව සාරාන්සයක් හැටියට කෙටියෙන් සිහිපත් කරගමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටිද්දී භික්‍ෂූන් වහන්සේලා 500 නම බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන හිමාල මහ වනාන්තරය ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා වස් සමාදන් වෙලා භාවනා කරන්න හිතාගෙන. මේ අය කල්පනා කරේ මේ 500 නම්ම වස්කාලය අපි මේ හිමාල වනය ආශ්‍රිතව මේ භූමිය විවේකෙන් බණ භාවනා කරගෙන අපි වස්කාලෙ ගත කරනවා කියලා බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන 500 නමක් කැලේට ගියා. උන්වහන්සේලා ගිහිල්ල වස් සමාදන් වෙන්න අවශ්‍ය වෙන විදිහට සුදුසු භූමියක් සකස් කරගෙන ගල්ලෙන් හරි සුද්ධ කරගෙන උන්වහන්සේලා හදාගත්ත මම මේ හරියේ මං මෙන්න මේ ගල්ලෙනේ මට මෙතන හොඳයි මං මෙතන භාවනා කරන මං මෙතන වස් සමාදන් වෙනවා. එදකට මේ විදියට ස්වාමීන් වහන්සේලා මේ කැලේ තමන්ට සුදුසු භූමියක් වැඩ ඉන්න මේ වස් කාලේ සූදානන් කරගත්තා. හැබැයි උන්වහන්සේලා දැන් වස් කාලයාව වස් එළඹුණා වස් සමාදන් වුණා. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්තයි. උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලාගේ සීලවන්තකමත් උන්වහන්සේලාගේ මේ භාවනාව උන්වහන්සේලාගේ තියෙන ගුණධර්ම නිසා මේ වනාන්තරයට අධිග්‍රෝහිත අමනුස්යෝ ඉන්නවා යක්ෂයෝ ඉන්නවා. දෙවිවරු අතර වුණා සම්මාධිට්ටික වගේ මිත්‍යාදෘෂ්ටික පිරිස ඉන්නවා. මේ පොළොව ආශ්‍රිත ඉන්න උක්ෂ දේවතාවරු පර්වත සීමස්තක මේ ගස් විමාන කරගත්ත මහ වනේ විමාන කරගත්ත දෙවි දේවතාවරු වගේම අමනුස්යෝ යක්ෂයොත් ඉන්නවා. එදකොට මේ අයට හරි කරදරයක් මේ ස්වාමීන් වහන්සේලා මේ කැලේට ඇවිල්ල උන්වහන්සේලා මේ ගස්යට භාවනා කරනවා විවේකෙන් වැඩඉන්නවා. එදකොට උන්වහන්සේලාගේ තියෙන සීල මේ තේජස නිසා උන්වහන්සේලාගේ තියෙන මේ ගුණධර්ම නිසා අර ගස්වුඩ විමාන මවාගෙන ඉන්න මේ අමනුස්්‍යයන්ට උක්ෂ දේවතාවරුන්ට උන්වහන්සේලාට ඉහල අහසේ ඊට ඉහලින් ඒ ගස් ඉහලින් ඉන්න බෑ. එදවට මේ අයට කරදරයක් මේ අය කල්පනා කර අපි මේ නිදහස මේ කැලේ අපිට ඕන විදිහට අපි හිටියේ මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ල මේ අපේ කැලේට
දැන් අපිට මේ කරදරයක් උන්වහන්සේලා කොහොමහරි මෙතනින් එලෝ ගන්න ඕන කියලා මේ අය කල්පනා කර. එහෙම කල්පනා කරලා මේ අය මොකද කරේ මේ පිරිස මේ මහ වනාන්තරී මහා බියජනක හඬවල් ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා බය කරලා මෙතනින් එලවන්න උත්සාහ කරා. දැන් ඔබ හිතන්න මේ ඔය කතාවනික සාමාන්‍ය මිනිස්සුන්ට ගලපල බලන්න. ඔබ හිතන්න සමහර වෙලාවට සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් කොහේ හරි තැනකට ගිහිල්ලා සුදුසු තැනක ආරණ්‍යයක් හදාගන්න කියලා හිතාගෙන යනවා. අද ලංකාවේ වුණත් මේ බෞද්ධ රටේ වුණත් ඕක තමයි තත්ත්වේ. එතකොට අමනුස්සයන් යක්ෂයන් ගැන කතා කරන්න දෙයක් නෑ. මේ බෞද්ධ නමෙන් ඉන්න බණහන නාමික බෞද්ධය වුණත් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා කොහේ හරි තැනක් විවේකෙන් වැඩ ඉන්න කුටියක් හදාගෙන කැලේක වෙන්න පුළුවන්. කොහේ හරි ආරණ්‍යයක් හරි හදාගෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් එතන වැඩ ඉන්නකොට ඔන්න මිනිස්සු සමහරු කල්පනා කරනවා මේ හාමුදුරුවෝ ඇවිල්ලා දැන් අපිට කරදරේ. දැන් මෙතන පන්සලක් හදාවික්කු මෙතන ආරණ්‍යයක් හදාගනි. මේ කැලේ දැන් අපිට ගහක්වත් කපාගන්න බැරි වෙනවා. අපි නිදහස මේ කැලේ ඇතුළේ දැන් ඔය කැලේ නොඒක් ජාවාරං කරපු ගස් කපපු සමල්ලට කැලෑවල කසිපු පෙරපු මේ වගේ නොයෙක් දුරාචාරය එදිච්ච මිනිස්සු සමහරලාවට අර හාමුදුරුන්ව කැලෙන් එලෝ ගන්න නොඒක් උපක්‍රම අපි දන්නවා සමහර ආරණ්‍යවල අනේ අහිංසක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා කැලේ කුටිවල ඉන්නකොට එක්ක කැලේ ගිහිල්ලා ගල් ගහනවා. එක්ක උන්වහන්සේලාගේ අර කැලේ කුටිවලට ගිනි තියපු මිනිස්සු ඉන්නවා. එක්ක සමහරලාවට මොනවා හරි වනජීවියකට කියලා ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු හරහා මොන්න විදිහට හරි අනේ අර කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා කැලෙන් පන්නන්න එතනින් ඒ ගමෙන් පන්නලා දාන්න උපක්‍රම යොදන මේ බෞද්ධ නාමයෙන් ඉන්න බෞද්ධයොත් ඉන්නවා. එතකොට එහෙමනම් අපිට ඒ කාලේ මේ කැලේ හිටපු අමනුෂ්‍යයෝ ගැන අහන්න දෙයක් නැහැ. එතකොට අර 500ක් ස්වාමීන් වහන්සේලාට දැන් මේ අමනුෂ්‍යය මොකද කරේ? උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕන කියලා මහා භයානක හඬ ඇති කරනවා. උන්වහන්සේලාට බියජනක විදිහට නොයෙක් විකෘති රූප ඡායාවල් නිකන් හොල්මන් වගේ භයානක දේවල් උන්වහන්සේලා මේ රහත් වෙලා හිටියේ නෑනේ. උන්වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් නෙමෙයි. තාම මේ භාවනා කරන්න පැවිදි වෙලා වීරිය වඩන පිරිසක්. ඉතින් උන්වහන්සේලා බය වුණා, තැතිගත්තා. සමහරු කල්පනා කරානේ අපි මේ වස් සමාදන් වෙන්න මේ කැලේකට ඇවිල්ලා අපිට වෙච්ච දේ අපි ආපහු යන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ උන්වහන්සේට කියලා අපි වෙන තැනක වස් සමාදන් වෙමු. දැන් සමහර ලාවට පෙර වස් සමාදන් වෙන්න ඒ තැන සුදුසු නැත්නම් පසුවස් හරි ඊළඟ තැන සමාදන් වෙමු කියලා මෙතනින් ගියා. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේ විනය දේශනා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට සමහර වෙලාවට උන්වහන්සේලා වස් සමාදන් වෙනවා. මට මෙතන හොඳයි, මට මේ භූමිය හොඳයි කියලා. හැබැයි ඒ සමාදන් වෙච්ච තැන උන්වහන්සේලාට අනතුරු සහිත තැනක් නම් උන්වහන්සේලාගේ සීලයට, ධර්මාවබෝධයට, උන්වහන්සේලාගේ ගුණධර්ම පුරාගන්න ඊළඟට උන්වහන්සේලාගේ ජීවිතයට යම් අනතුරක් ඇති වෙන තැනක් නම් ඉක්මනට එතනින් යන්න කියනවා. මේ මට වස් කැඩෙනව නේද? මගේ වස් ශික්ෂාපද ඒව ගැන හිතන්න නැතුව යන්න කියනවා. මොකද ජීවිතය බේරගන්න එකේ සියල්ලට වඩා සමහරලාවට යම් ගල්ලෙනක වැඩ ඉන්නකොට මහා දරුණු අමනුස්සයෙක් ඉන්න ගල්ලෙනා. ටික දවසක් ඉන්නකොට උන්වහන්සේට අර කුටියේ ඉන්නකොට තේරෙනවා මේ යක්ෂයෙක් ඇවිල්ලා කරදර කරනවා. උන්වහන්සේලාට නොයි කිරිහැර කරනවා. ඉක්මනට එතන අතහැරලා යන්න කියනවා. ඉතින් මේ 500ක් භික්ෂුන් වහන්සේලා මෙතනින් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝම සද්ධාවෙන් අපි මේ වස් කාලය තුල මහ වනාන්තරයේ හුදකලා බණ භාවනා කරගෙන වීරිය වඩන්න හිතාගෙන කැලේට ගියේ. හැබැයි අපි සුදුසු භූමියක් සකස් කරගෙන අපි වස් සමාදන් වෙලා අපි මේ කැලේ වැඩ ඉන්නකොට මහා භයානක ශබ්ද ඇති වෙනවා. මුල් දවස්වලට වඩා දැන් හරියට කරදරයි. භයානක ඡායාවල් පේනවා. නොයෙක් බියජනක හඬවල් ඇති වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අපි ඒ නිසා ආපහු ආවා කිව්වා. අපිට එතන අනතුරක් කියලා තැනුණා කිව්වා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මොකද්ද මේ කාරණේ? බුදුරජාණන් වහන්සේට මේ කාරණේ වැටහුණා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ බුදුනුවණින් ඒ හැම දෙනා ගැනම අනුකම්පාවෙන්
අර කැලේ ඉන්න අමනුස්්‍යයන් මේ උක්ෂ දේවතාවරු ඒ සියලු දෙනාටත් භික්‍ෂූන් වහන්සේලාටත් යහපතක් ඇති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්‍ෂූන් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්න. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන මේ දේශනාව හොඳට මතකතියාගන්න. මේ දේශනාව ධාරණය කරගන්න කටපාඩන් කරගන්න. ඔබල ආයමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව හඬනග අර මහ වනාන්තරයට ඇහෙන්න සජ්්‍යහයනා කරන්න. සජ්්‍යහයනා කරනවා කියෙන අපි පිරිත් කියන්නේ. අපි හඬනගා පිරිත් කියන වගේ මේ කරණීයමෙත්ත සූත්‍රය සජ්්‍යහයනා කරන්න පිරිතක් වගේ සජ්්‍යහයනා කරන්න. උදේ දවල් හවස දවසට දෙතුන් වතාවක් හරි සජ්්‍යහයනා කන මහ වනාන්තරයට ඇහෙන විදිහට පිරිසත් එක්ක සජ්්‍යහයනා කරන්න. මේ දේශනාවම අර්ථ විමසමින් මේ වස්කාලි භාවනා වඩන්. එතකොට ඒක භාවනා කමටහනක් හැටියට නිවන් අවබෝධය පිණිස උපකාර වෙන මාර්ගයක් හැටියට මේ 500ක් භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරණීයමිත්ත සූත්‍රයේ භාවනා පැත්තට පෙන්වා වගේමයි අනි පැත්තෙන් එක පිරිතක් හැටියට සජ්්‍යහයනා කිරීම තුළ අර මහ වනාන්තරයේ නමනුස්්‍යයන් යක්ෂයන් උක්ෂ දේවතාවරු මේ කරදර හිරිහැර කරපු පිරිස ඒ අයටත් මේ දේශනාව ඇහෙනකොට ඒ අයගේ සිත්වල මෛත්‍රිය උපදිනවා. අර කරදර කරන්න හිරිහැර කරන්න හිතපු අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇතිවෙන. මොකද කරණීමිත සූත්‍රය පුරාම තියෙන මෛත්‍රිය වඩන හැටි මෛත්‍රී භාවනාව. එදකොට උන්වහන්සේලා 500 නමම අර මහ වනාන්තරයේ මෛත්‍රිය පතුරෝනකොට මෛත්‍රිය මහාහනින් සජ්්‍යහයනා කරනකොට ඒ අයගේ හිත්තල මෛත්‍රී සිතුවිලි උපදින අනේ අපි මේ කරදර කරේ අපි හිරිහැර කරේ අපි මේ කැලෙන් පන්න ගන්න කියලා උත්සාහ කරේ මේ වගේ ගුණහා පස් සිතුවිලි ඇති ස්වාමීන් වහන්සේලා පිරිසක් නේද. අපි උන්වහන්සේලාට උපකාර කරමු. අපි උන්වහන්සේලාට මේ කාලේ හිරිහැර නොකරයිමු කියලා ඒ අයගේ සිතුවිලි වෙනස් වෙලා මෛත්‍රී සහගතව ඒ අය ගුණ ධර්මවලින් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කාරණය දැකළ කරණීයමෙත්ත සූත්‍රය කියල දුන්න. මේ භික්‍ෂූන් වහන්සේලා 500 නම ආයමත් අර කලින් හිටපු අර කැලේටම ඒ හිමාල වනාන්තරය ආශ්‍රිත එතනටම වැඩිය. වැඩම කරලා දැන් වෙනද වගේ නෙමෙයි මේ පිරිසම මේ කරණීයමිත්ත සූත්‍රය හඬ නගා බෝම මිහිරට මේ මහ වනාන්තරයට මැහෙන්න සජ්්‍යහයනා කරනවා. ඊළඟට උන්වහන්සේලා ඒ දේශනාව මාර්ථ විමසමින් භාවනා වඩනවා. මෛත්‍රිය පතුරෝනො භාවනාවක් හැටියට මෛත්‍රී වඩන. සතර ඉරියව්වෙම තිට්ටන් චරන් නිසින්නවා සයානවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සක්මන් කරනකොට නිදාගන්න ගිහාම මේ ඉරියව් හතරෙම මෛත්‍රියම වඩනවා. ඊළඟට දවල් වරුවේ හවස් වරුවේ විවේකෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා මේ කරණීයමිත්ත සූත්‍රෙම හඬනගා වහ වනාන්තරයට මැහෙන්න ආයම සජ්්‍යහයනා කරනවා. නිදාගන්නෙත් මෙත් වඩලා. දින කීපයක් යනකොට අර අමනුස්යෝ යක්ෂයෝ මේ කැලේ හිටපු මේ නොපෙනෙන බලවේග සියලු දෙනාගෙම හිත්වල මෛත්‍රී සිතුවිලි ඉපදුනා. මේ ස්වාමීන් වහන්සේලා ගැනත් මෛත්‍රී සිත් ඒ අයගේ හිත්වලත් ඇති වුණා. අර කරදර බාධා අවහිර කරලා මෙතනින් එලවන්න ඕන පන්න ගන්න ඕන කියල හිතපු අය මේ ස්වාමීන් වහන්සේලාට හිරිහැර නොකර හිටිය සමහර උපකාර කරන්න පටන් ගත්තා. උන්වහන්සේලාට ආශිර්වාදයක් වෙන විදිහට ඔවුනුත් ඒ මහ වනාන්තරයේ තුළ හැසිරුණා. මේ වස්කාලය අවසන් වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා මේ භාවනාවෙන්ම හිත දියුණු කරගෙන දෙහාන වඩාගෙන විදර්ශනාවටත් යොමු වෙලා ධර්මාවබෝධයක් ලැබුව. අන්නේ වැනි උතුම්ම දේශනාවක් තමයි කරණීයමෙත්ත සූත්‍රය. එතකොට පිංහතුනි මේ දේශනාව අපිට එක පැත්තකින් ආශිර්වාදයක් හැටියට අපේ ජීවිතයට ආරක්ෂාවක් හැටියට ආරක්ෂිත දේශනාවක් හැටියට යොදාගන්නත් පුළුවන්. ඊළඟට අපිට ධර්මාවබෝධයට පිණිස භාවනා මාර්ගයක් හැටියට හිත වඩන සමාධිය දියුණු කරලා ධ්‍යාන උපදවාගෙන මොකද මෛත්‍රියෙන් තුන්වෙනි ධ්‍යානය දක්වා වඩන්න පුළුවන් කියලා ධර්මය සඳහන් වෙනවා. මේ මෛත්‍රියත් එක්කම බැඳිලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා
මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුනම මෛත්‍රිය වඩනකොට ඒවත් ඒ හා සමගාමිය වැඩෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුනෙන්ම තුන්ගනි දිහානය දක්වා උපදව ගන්න පුළුවන්. උපෙක්කා භාවනාවෙන් හතරවෙනි දිහානයට හිත දියුණු කරගන්න පුළුවන්. ඊළඟට ඒ තුළම විදර්ශනාවට යොමු වෙලා ධර්මාවබෝධයට හිත වඩන්නත් පුළුවන්. මේ කරණීමිත සූත්‍රය අවසානය සඳහන් වෙනවා ආපහු යළි මවකුසකට නොයන විදිහට. මවකුසකට ආයමත් එන්නේ නෑ කියන්නේ න ආගාමි අනාගාමි ආයමත් එන්නෑ මේ කාම ලෝකෙට. කාම ලෝකයට යළි නොයන ස්වභාවයෙන් යුක්තව මේ ලෝකයේ අතා ස්වභාවය අවබෝධ කරගෙන මිදිලයන ආකාරයේ අවසානයට විස්තර වෙන. එහෙමනං ධර්මාවබෝධය දක්වාම වඩන්න පුළුවන් භාවනාවක් හැටියට මේ කරණීමිත සූත්‍රය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පිංහතුනි අපි බලමු මේ කරණීමිත සූත්‍ර දේශනාව සඳහන් වෙන බොහෝම වැදගත් මුලම සඳහන් වෙන ධර්මාවබෝධය පිණිස ශ්‍රාවකයෙක් ඇතිකර ගත යුතු අංග කීපයක් තියෙන. අපි මේ අංග කීපේ මේ දේශනා වැසුරෙන් අපි විමසල තේරුම් ගන්න උත්සාහයක් ගමු කරණමිත සූත්‍රය සඳහන් මේ අංග කීපේ ඒතමයි ඔබ කාටත් මේ දේශනාව කටපාඩන් ඇති අපි ගාථාවෙන් ගාථාව තේරුම් ගමු කරණීය මත්ත කුසලේන යන්තන් සන්තම් පදං අභිසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි මේ පළවෙනි ගාථාව. එතකොට මේ ගාථාවේ මං ඔබට සඳහන් කරන්න මේ ගාථාවේ ආර්ථයත් එක්ක අපි කොහොමද මේ ගාථාවෙන් අපේ ජීවිතයට මේ කරුණු ගලපගන්න. කරණීය මත්ත කුසලේන යන්තන් සන්තම් පදං අභිසමිච්ච සන්තම් පද සාන්ත පදය වූ නිවන ශාක්ෂාත් කරගන්න කැමති කරණීය මත්ත කුසලේන අත්ත කුසල මේ කුසල ධර්මයන් වඩලා සාන්ත පදය වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මෙන්න මේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන කිය. ඒ තමයි සක්කෝ අන්න පලවෙනිම ගුණ ධර්මය. සක්කෝ දක්ෂයෙක් බවට පත්වෙන්. ඔබේ ජීවිතය තුළ ඔබ බොහොම දක්ෂ කෙනෙක් බවට පත්වෙන් මේ ධර්මාවබෝධය කරා යන්නේ දක්ෂ කෙනා. පිංගතුනී ලොකු දක්ෂතාවයක් තිය නොන ධර්මය අවබෝධ කරන්න. පඤ්ඥාවන්තස්සායන් දම්මෝ නායන් දම්මෝ දුප්පඥස්ස බුදුරජාණන් වහස පින මේ ධර්මය දුස්ප්‍රාඥාට නෙමේ ප්‍රඥාවන්ත කෙනා නුවන තියෙන කෙනාට අහන ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මය තමා තුළින් ගලපල තමන්ගේ ජීවිතය තුළින් බලන්න හොඳ නුවනක් තියෙන්න්න ඕනෑ. ඒ නුවන තියෙන කෙනා තමයි යෝනිසෝ මනසිකාරයේදෙන් තමන්ගේ ජීවිත ඒ නුවන දැන් අපි ඔබට හිතන්න පුළුවන් නුවන කියපහම අපි විභාග පාසෙලා තියෙනවා මෙයාට ඕලෙවල් තියෙනවා අයට ඒලෙවල් තියෙනවා මට මෙහෙම උපාදි තියෙනවා ඕලෙවල් ඒලෙවල් උපාදින මේ ආචාරය මහාචාරය වෙන්න පුළුවන් මොන උපාදිගත්තත් ඒ තියෙන දැනුමයි ධර්මාවබෝධයට ඇතිකරගන්න යෝනිසෝ මනසිකාරයේ වැඩෙන විදිහට ඇතිකරගන්න ප්‍රඥාවයි කියන්නේ දෙකක්. පොතපත කියවල විභාග පාස් කරල යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ දැනුම ඇති වුණා කියලා ජීවිතයේ අවබෝධය පැත්තට සකස් වෙනවා නෙමේ. මොකද ඔබ දැකල ඇති ඕන තරම් මහාචාරයවරු සමහලට මුළු ජීවිතයම විනාස කරගත්ත දුරාචාරයට වැටිලා. එක්කො බේබද්දු සල්ලාලයෝ මුළු ජීවිතයම විනාස කරගත්ත විකෘති පුද්ගලයෝ ඉන්න පුළුවන් මහා උගතුන් අතර. සමහට විකෘති මානසික සමහට මානසික රෝගීන් වෙන්න පුළුව එක පැත්තකින් විභාග පාස් කල දැනුම තියෙන පුල අනි පැත්තේ මානසික විකෘති භාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුව හැබැයි ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ප්‍රත්‍යයක් සවබෝධය කියන්නේ ඒක වෙනම දෙයක් ඒ ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ඇති කරගත්ත කෙනා ජීවිතාවබෝධයක් තුළ අවබෝධයෙන් සංවර වෙන කෙනෙ එයා අවබෝධයට ගැලපෙන ජීවන රටාවකට පුරුදු වෙනවා. එය අවබෝධයෙන් යුක්තව ගුණ ධර්ම දැම් බලන්න ධර්මාවබෝධි පැත්තේ. සෝවාන් වෙනවත් එක්කම ආර්යකාන්ත සීලයක පිහිටනවා. එයා ප්‍රඥාවෙන් තමයි සම්මාධිට්ටිය සත්‍යඥානය ලබන්නේ. හැබැයි සත්‍යඥානය ලබනකොටම
සක්කාය දිට්ටිය ප්‍රහාණය වෙනවත් එක්කම ඒ අවබෝධයත් එක්කම සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඔහු ආර්යකාන්ත සීලෙන් යුක්ත කෙනෙක් බවට පත්වෙනව ඔහු අවබෝධයෙන්ම සංවර වෙච්ච ගුණ ධර්මපුරණ කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා ජීවිතයේ හැම දේකදීම දක්ෂ කෙනෙක් බවට හැකියාව ඇති බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත්වෙන්. මේ ධර්මාවබෝධය කරා යන කෙනාටත් ඒ දක්ෂතාවය අවශ්‍යයි. නිවන් දකින්න වීරිය වඩන කෙනාට ඒ දක්ෂතාවය අවශ්‍යයි. ඒ නිසා හැම දේකම හොඳ නුවනක් ඇති බුද්ධියක් ඇති ජීවිතේ අභියෝගවලට බයනැතුව මූුණදීලා ඉස්සරහට යන්න පුළුවන් දක්ෂයෙක් බවට පත්වෙන්. සක්කෝ දක්ෂවෙන්. උජූච අවංකවෙන්න. ඊළඟට ආයමත් බුදු හාමුදුරුව කියන සූජූච වඩාත් අවංක වෙන්න කිය. එදකොට අවංක භාවය බුදුරජාණන් වහන්සේ දෙවතාවක් නැවත නැවත පෙන්නන්නේ ධර්මාවබෝධයට අවශ්‍යම කාරණයක් අවංකකම වංචනිකයට කපටියට මේ ධර්ම මාර්ගය වඩාගෙන යන්න පුළුවන්කමක් නෑ අවංකවෙන්. තමන්ගේ හරද සාක්ෂියයට එකඟව අවංකව ධර්ම මාර්ගය වඩන කෙනෙක් බවට පත්වෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යන්තන් සන්තන් පදන් අභිසමිච්ච මේ සාන්ත පදය වූ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන ශ්‍රාවකයා අවංක වෙනවා වඩාත් අවංක වෙනවා. උජූච සූජූච වඩාත් අවංක කෙනෙක් බවට පත්වෙනවා. ඔහු රහසිංවත් වැරදි නොකරන කෙනෙක් බවට පත්වෙනවා. ඔබොහොම අවංක ජීවිතයක් ගත කරනවා. තමන්ගේ අතින් පුංචි වැරද්දක් වෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කරන තෙක් හැබැයි ඔහු කවමදාවත් ඒ වරද සඟවන්නේ නැතුව ආයතින් සංවරයට එනවා. එකන තමන්ගේ වැරද්ද නිවරදි කරගන්න. දැන් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් යතින් පුංචි ශික්ෂාපදයක් බිඳුනත් ඔහු ආයමත් නැවත නැවත පන්සිල් ගන්න එකයි. සුවාන් වනාට පස්සෙනම් එයා අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයකින් යුක්තයි. උප සම්පදා ස්වාමීන් වහන්සේලා පවා නිතර ඇවැත් දෙසනවා පෝය කර්ම කරනවා විනේ කර්ම කරනවා තමන්ගේ අඩුපාඩු හදාගන්න වැටි වැටි නැකිටිනවා වගේ වීරයෙන් අවංකව ඉදිරියට යායුතු ගමනක්තිය. ඒ නිසා අවංක වෙන්න මේ ධර්මාවබෝධය පිණිස ගමන් කරන මාර්ගය තුළ ධර්මාවබෝධය පිණිස යන මේ ජීවන ගමනේ ඔබ බොහොම අවංක කෙනෙක් වෙන්න වඩාත් අවංක කෙනෙක් වෙන්න. ඒ තමයි ඔබට ධර්මය පිහිටන්න මේ ධර්මය අවබෝධ වෙන්න අවශ්‍ය ගුණ ධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්න. මේ ගුණ ධර්ම නැතුව සුදු ඇඳගෙන හිටිය කියලා. උපාසක සුරූපේ චරිත රඟ පැහැව කියලා. සමහරලාවට ඇස්පියාගෙන භාවනා කරනවා වගේ රඟ පාණ්ඩ පුළුව හැබැයි හිත වැඩෙන්නේ ධර්මාවබෝධයට හිතක් වැඩෙන්නේ. ධර්මාවබෝධයට හිත වැඩෙන්නේ අවංකව ධර්ම මාර්ගයන් වඩාත් අවංක පුද්ගලයක් තුළ. ඊළඟ ගුණේ තමයි සුවච කීකරු කෙනෙක් බවට පත්වෙන්. බොහොම කීකරු මේ ධර්ම මාර්ගය තුළ කීකරු ශ්‍රාවකයෙක් බවට පත්වෙන්. මෘදු නම්මශීලි අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත්වෙන්. සුවචෝ චස්ස මුදු අනතිමානය සුවච කියන්නේ කීකරු කෙනෙක් බවට පත්වෙනවා. මෘදු කියන්නේ නම්්‍යශීලී. එයා බොහෝම ගුණ ධර්ම ඉදිරියේ සත්‍යය ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉදිරී හරිදේ ඉදිරියේ නිවරදිදේ ඉදිරී බොහම නිහතමානී කෙනෙ. ඒ තමන්ගේ වැරද්දක් වුණත් ඒ වැරද්ද නිහතමානයෝ පිළිගන්න කෙනෙ. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන කෙනෙ. නම්්‍යශීලී පුද්ගලයෙක්. ඊළඟට අනතිමානි නිහතමානී කෙනෙක්. එතකොට මෙන්න මේ ගුණ ධර්ම දැන් ඔබ බලන්න ඔබ මේ භාවනා කරනවා අනේ අපිත් කරණය මෙත්ත සූට්‍ර කිව්වනේ කෝ අපිට ප්‍රතිඵල කිය බොහෝ දෙනෙක්වා හිතන අය ඇති. දැන් ඔබ බලන්න මේ ගුණ ධර්ම ඇත්තටම ඔබ තුළ කොච්චර වැඩිලද. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සන්තුස්ස කෝච සුභරෝච ලදදයෙන් සතුටු වෙන සුබර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සන්තුස්සකෝච ලදදයින් සතුටු වෙනවා. සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන ගැන සරලකම ද මේ සමරට මේ හැම වචනකින්ම බුදුහාන්දුරු පෙන්න්නන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කෙනෙක් තුළ තියෙන්න පුළුවන්
තිබිය යුතු සරල ගතිගුණ. දැන් බලන්න සමහරු ඉන්න කොච්චර ලැබුණත් මදි. ලද දෙයින් සතුටු වෙන්නේ. තමන්ට තෘප්තියක් නෑ. කොච්චර ලැබුණත් මදි. එතකොට එවැනි මානසිකත්වයකින් යුක්ත කෙනාට මේ ධර්ම මාර්ගය තුළ ගුණධර්ම වඩාගෙන ඉස්සරහට යන්න බෑ. මොකදේ ලද දෙයින් සතුටු වෙන්නෑ කියන්නේ තමන්ගේ කෙලෙස්වල තියෙන උත්සන්න භාවයක් අල්පරජක්ක මහරජක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙලෙස් අඩුවයිඉන්න මහරජක්ක කෙලෙස් වැඩියඉන්න. ඒ අයගේ කෙලෙස්වල ස්වභාවය අනුව තමයි මේ ලක්ෂණ චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ පිහිටන්. එතකොට තමන්ගේ චරිත ලක්ෂණ තමන් අඳුන ගත්තට පස්සේ තමන් උත්සාහ කරන්න ඕන මේ ලක්ෂණ කොහෝම හරි ටිකටි අඩු කරගෙන යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධයට හිත හදාගන්න. තිය නිසා ලද දෙයින් සතුටුවෙන්. මේ මට ඇති මේ හොඳටම ඇති මේ අපිට ඇති කියලා. එතකොට ඒ වගේ අර තමන්ට සමහරුන්ට මුළු ලෝකෙම ලැබුණත් මදී. සාමාන්‍ය ඒක මේ තන්හාවි ස්වභාව බුදුහාන්දුරු පෙන්වා මහනෙනේ රන් කහවනු වැස්සක් වැස්සත්. දැන් අපිතම වැහැලා මේක උපමාවක් කහවනු වහින්නේ වතුරනි වහින්නේ. එතකොට අප හිතම රන් කහවනු වැස්සක් වැස්සත්. උපමාවට බුදුහාන්දුරු පෙන්න්න මේ තන්හාවි ස්වභාවය මනුස්සේගේ කහවනු පිරිලා දැන් කහවනු බදාගන්න එලියට ගිහිල්ල දැන් කහවනු වලින්ම යට වෙලායින්න. ද අපි හිතම බෙල්ල ළඟටම යට වෙලා දැන් කට ළඟටම වැහැලා යට වෙලා ඉන්න. දැන් තව චුට්ටකින් නහ යට වුණොත් මැරෙන්න්නක් පුළුවන්. ඒත් හිතනවා තව චුට්ටක් වහිනවන තව ටිකක් වහිනවන. ඒක තමයි බුදුහාන්දුර පෙන මේ තෘප්තියක් කොච්චර මේ ලදදෙයි සතුටු වෙන්නේ බැරි කෙනා. තන්හාාව ස්වභාවේ තමයි සක්විති රජෙක්වත් කෙලෙස් සහිතව හිටපු රජෙක් කිසිම රජෙක් මට මේ ඇති කියලා තෘප්තියක් ලබල නෑ කිය. කවුරුත් රජකං කරලා තෘප්තිය මට මේ ඇති කියලා එවැනි කෙනෙක් නෑ. සමහරලාවට හූල්ලල දාල යනකොට අතහැරල යනකොට පසු තැවිලා විඳෝල ලොකු මානසික පීඩනයක් එක තමයි ඒදේ අතහැරල යන්නේ. එදකොට මේ තමයි කෙලෙස්වල තියෙන භයානකකම. හැබැයි ධර්මාවබෝධය පිණිස යන ශ්‍රාවකයා ලදදීන් සතුටු වෙනවා. තමන්ගේ ජීවිතය බොහොම සරල ජීවිතයක් ගත කන සුභරෝච කැන පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සමහරු පෝෂණය කරන්න හරි අමාරුයි. දකිනදේ සමහරලාවට සමහර දරුවෝ ඉන්නවා. ඉල්ලන අරන්දුන් නැත්නම් දෙමවපිය එක් රණ්ඩු ගෙවල්වල බඩු පොඩි කරනවා බොහෝම නපුරුයි බොහොම මුරන්ඩුයි. සමහර බිරින්ද ඇවරු ස්වාමිය හම්බ කරන සියල්ලම විනාස කරන. ඒත් තෘප්තියක් නෑ. දකින දේ අවශ්‍ය වෙන. එදකොට ඒ තියෙන ලක්ෂණත් එක්ක ධර්මාවබෝධය කරයාගන්න අමාරුයි. බුදුහාදුරු පෙන්න්න මේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෙක් තුළ තිබිය යුතු ගුණ ධර්ම. ඊළඟට අපකිත්තෝච සල්ල උකවුත්ති. අපකිත්තෝච කියන්නේ වැඩ කටයුතු අඩු සැහැල්ලු ජීවිතයක් තියෙන. වැඩ කටයුතු අඩු කෙනෙක් ගැන බොහොම භාවනා කරන්න හරි වෙලාවක් තියන්නේ පැ බණක් අහන්න බණ පොතක් කියවන්න. සමහරු ඉන්න හරියට වැඩ හනි වෙලාවක් නෑ හුස්ම ගන්නවත් වෙලාවක් නෑ බණහන්න වුවට කොහිද වෙලාවක් භාවනා කරන්න අපෝව කරන්න වෙලාවක් නෑ. හැම වෙලාවෙම බොහොම වැඩ කිසිම වෙලාවක් නෑ වෙලාවක් නෑ කිය ඔළුව ගිනිගත්තා වගේ මුළු දවසම දඟලනවා. එවැනි කෙනෙකුට මේ ධර්ම මාර්ග වඩාගෙන ගුණ ධර්ම පුරාගෙන යන්න අපහසුයි. ඒ නිසා වැඩ කටයුතු අඩු කෙනෙක් සල්ලහුක උත්ති ගැන සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙ. එතකට මේ හැම ලක්ෂණයකිම පෙන්න්න වැඩ කටයුතු අඩුයි කෙනයා සහල් සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙ බොහොම සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති කෙනෙ. බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙ. බොහොම සරලයි බොහොම සැහැල්ලුයි. අන්නේ වැනි කෙනෙක් තුළ තමයි මේ ගුණධර්ම වඩාගන්න පුළුවක්කම තියෙන්. සන්තින්ද්‍රියෝච නිපකෝච සන්තින්ද්‍රියෝද කැනම ඉන්ද්‍රියන් සංවර වෙච්ච කෙනෙ. ඇස කන නාසය දිව සරීර් මේ පංච ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනෙ. ඉන්ද්‍රිය අසංවරෙන් යුක්ත කෙනා හැම වෙලායම කෙලෙස් සහිත අරමුණු ඔස්සේමයි දුවන්. ඇහෙන් දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් මතකතියාගන්න. ඒක තමයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ හැටි. ඇහෙන් දැක්කන රාග සහිත දෙයක්
එක්කො ඒ දේම මතක තියාගන්න එක්ක එක නිමිත්තක් එක කොටසක් මතක තියාගන්න. ඒ කෙලෙස් සහිත දේ හිතන්න මොකද වෙන්නේ නෝපන් රාගේ උපදින උපන් රාගේ වැඩෙන. අප හිතමු ඇහෙන් දැක්ක දවේශය ඇති වෙන දෙයක් තරහකාරී. එක කවරුහරි ඔබට නික මූුණට ඇගිල්ල දික් කරලා නික රවල නපුරු විදිහට මොනහනික සැර කරන දෙයක් ඒ වගේ දෙයක් ඔබව එක් ඔබට ඔබ අපහසුතාවට පත්කර ඔබ පහත් කරප මොකක් හරි සිදුවීමක් හිතන් දැම් මේ දේ මතක තියාගන්නවා. එක්කො එක කොටසක් හරි මතක තියාගන්න. ඒක හිතනවා මට මෙහෙම කරා මට මෙහෙම කර අසවලා මට මෙහෙම කරා දැ එහෙම හිතන්න මොකද වෙන්නේ නූපන් දේශය උපදිනවා උපන් දවේශය වැඩෙනවා. අන්නේ නිසා ඉන්ද්‍රිය සංවරයේ ඇස විතරක් නෙමේ කන නාසය දිව සරී මේ පංච ඉන්ද්‍රියම්ම සංවර කරගත්ත කෙනාටයි ධර්මාවබෝධය කරායන්න පුළුව. එමනා සාන්ත පදේ වූ නිවන කරායන්න උත්සාහ කරන ධර්මාවබෝධය කරායන උත්සාහ කරන ශ්‍රාවකෙක් තුළ ඇති කරගන්න ඕන අංග බොහොම සරල ජීවිතයක් ගත කරන කෙනෙ. ඉන්ද්‍රිය සංවර මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගෙන ජීවත්වෙන කෙනෙකුටයි මේ ධර්මාවබෝධය කරායන්න පුළුවන්. සන්තින්ද්‍රියෝච නිපකෝච නිපක කියන්නේ උපක්‍රමසීලී නුවනක් තියෙන්න්න ඕන. අපි සාමාන්‍ය ගැන තැනට සුදුසු නුවන කියලා. උපක්‍රමසීලී බව. බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම බොහෝ ප්‍රමාණයක් පෙන්නල දෙන ඔය සබ්භාසෝ සූට්‍ර තියෙනවා ක්‍රම 7ක් කැටි කරලා පෙන්න ක්‍රම 7කට. ඒ බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් පෙන්වා නුවනින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒවට කෙන නිපක උපක්‍රමසීලී නුවනින් ද අපි හිතමු සමහර වෙලාවට දැන් ඔබ මේ ප්‍රායෝගික ඔබේ ජීවිතයට හිතල බල ඔබේ ගෙදර එනවා යාළුව ටිකක් එනවා බේ බද්දු ටික දැන් එන්නේ බොහෝම යාලුකං කියාගෙන එන්නේ අපි ගම් බේ බද්දු ද ආපු ගමම්ම යෝජනා කරන්නේ බොමුද සමල්ලාවට වියදං කරන්නත් ඉදිරි පත්වෙන හරි හරිවාගේ සල්ලි ඔන්න මට සල්ලි තියෙනවා මං අපිගේමු දැන් උපක්‍රමසීලී නුවනක් තියෙන කෙනා කොහොම හරි මෙතනින් බේරිලා මග හැරගන්න. තරහ කරගන්නෙත් නෑ ඒ අයට කරුණු කියලා යහපතට ගන්න පුළුවන්න්න හොඳයි බැරිනං ඉති තමන් හරි බේරිලා මම හරි මේකෙන් මගහැරගන්නවා කියලා කොහොමහරි මගහැරගන්න. අන්න උපක්‍රමසීලී නුවනක් තියෙන කෙන. ඒ වගේ බුදුහාන්දුරු පෙන්න්නනවා සමහර පාරවල් අපිගම පාරක් තියෙනවා. මේ පාරි තනි අලිය ඉන්නවා. කට්ටි කියන යන්න එපා අන්න රාලිය ඉන්නවා. යකින නෑ මං මෛත්‍රී වඩනවා. මං කරණී මිත්ත සූට්‍ර කියාගෙන මං යන්නේ අලිය මට ගහන්නෑ කියලා යනවා. දැන් අලියගේ පාර කෑවොත් කවුද වැරදිකාරය කරණී මිත්ත සූත්‍රය කිව කෝ අපිට කෝ ඒක බලය කියල සමන්ට බුදු හාදුරන්ට බැන්ලවත් ධර්මයවත් තමන් උපක්‍රමසීලීව මගහැරිය යුතු තැන මගහැරිය නෑ. බුදුරජාණන් වහන්සේ පෙන් ඔය වගේ නපුරු සහිත සත්තු ඉන්න පාරවල් මිනිස්සු ඉන්න අසප්පුරුසයෝ මේ පාරගියෝ අනතුරේ වැටෙනවා. සමහර පාරවල් තියෙනවා. සමහර වීදි සමහරලාට පාරවල් බුදුරජාණන් වහස භික්ෂූන් වහන්සේලට පින්ඩ පාත වඩිනකොට පෙන්නවා සමහර පාරවල් වල යන්න එපා නපුරු පුද්ගලය එක්ක වෛශ්‍යාව සාමාන්‍ය වචනයෙන් කිවොත් ගනිකාව ඉන්න. ඒ පාර පින්ඩ පාතකි ලනි අර හාමුදුරු අමාරු වැටෙන්න්න පුළුව. උන්වහන්සේලාට නැති කෙලෙ සුපදින්න පුළුව යන්න එපා කියනය මගහරන්න කියන. එතකොට ඒවා ඒ වගේ නුවනින් සල කලා බුද්ධියෙන් මගහැරලා බේරෙන්න්න පුළුවන් තැන් තියෙනවා. අපි ගම සම උද්ගෝසනයක් තින අදට ගැලපෙන උදාහරණයක් හිතව. පාරි උද්ගෝසනයා දැම් බෝඩ් උස්සගෙන කෑගගහ දැම් පොලිසියෙන් ඇවිල්ල කඳුළු ගෑස් කන්න ඔන්න මෙන්න දැම් පොළු අරගෙන ඉන්නවා ඇවිල්ලා මේ උද්ගෝසනයට කෙනෙක් එතනින් යනවා නෑ නෑ මම උද්ගෝසනය කරන්න ෑන මට උවා දාලනෑ මං යන්න එතන ඉන්නේ හරි හරි මම ධර්මී දන්නවා මං බන මං මෛත්‍රී වඩාගෙන මං යන්නංකු කියලා ඔතනින් ගිහිල්ලා කඳුළු ගෑස් හරි කාල අර අස්සෙන් ගුටි කාල් සමහරලාවට තමන් අහක ගිහිල් අහුවෙන්න පුළුවන් උද්ගෝසනය කරපයව පැනල දුවයි පාරහිටපු වෙන කවරුහරි අල්ලගෙන ගිහිල්ල අහුවෙන්නත් පුළුව මගහැරිය යුතු තැන මගහරන්න දක්සවෙන් ඒකට කෙනවා නිපක උපක්‍රමසීලී නුවනක් තියෙන්නවා
ඔය වගේ අපේ ජීවිතවල කොච්චරනං ඔබ හිතන් ප්‍රායෝගිකෝ ගොඩාක් හිතල බලන් මගහරින්න පුළුවන් තැන්වල මගහැරිලා බේරුණේ නැති නිසා. උපක්‍රමසීලී නුවන භාවිතා නොකිරීම නිසා කොච්චර මිනිස්සු අමාරුවටල ඇද. අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගිහිල්ලා. සමහරලාවට අනතුරු සහිත තැන්වල තැන් කවුරු හරි සමහරලාට අපිතම කවරු හරි කියන මෙන්න මේ බෑක් එක ඔයා තියාගන්න. අපි කෙනෙකුට උදව්වක් කරනකොට බුද්ධිමත්තේ සමහරලාට මේ බෑක් එක මඩ්‍රව්යක් දාලා ඔබට දෙන්න පුළුවන්. එතකොට එයා බුද්ධිමත්වෙන්න ඕන. එක් අපි හිතම යාගුවන් ගමනකේ දෙනවා බස් එහෙක යනවා යනකොට තින මේක ඔයාට පුළුවන් නම් මේ ගෙනහිල්ල මට එලියට ගියාට පස්ස මේ බෑක් එකම ආමංගන්නන් මේ කොච්චර දෙයක්ද කියලා හැබැයි බුද්ධිමත්ව නුවනින් කල්පනා කරලා ඒ වෙලාවේ අපි බේරෙන් ඕන තැන්වල බේරෙන් නැතුව සමහරු ඔය වගේ අමාරුව වැටිච් අවස්ථා කොච්චර තියෙනවද කියලා හිතන් ඒ වගේ මොකුත්ම නොදන්න මිනිස්සු අනතුරේ වැටිච් අවස්ථා තියෙනවා. ඒ නිසා නිපක කියන්නේ උපක්‍රමශීලී නුවන අසප්පුරුසයෝ ධර්මය නොදන්න පුද්ගලයෝ දුරාචාරයට යොමු එච්චයි ඔබ අකුසලයට පොළොබවන්න උත්සාහ කරන අය පාපමිත්‍රයෝ මගහරින්න. සත්පුරුසයන් කල්්‍යාන මිත්‍රයන් ධර්මයට උපකාර කරන එවැනි අය ඇසුරටයන් බලන්න මහාමංගල සූට්‍ර පලවිනියට බුදු හාන්දුර පෙන්වේ අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන බාලයන් ඇසුරු කරලා ධර්මාවබෝධය කරා යන මාර්ගි සම්පූර්ණය වැහෙනවා. පණ්ඩිතානංච සේවන සත්පුරුස කල්්‍යාන මිත්‍රයන් ඇසුරටයන් හැබැයි මිනිස්ව එක ගැටෙන්න යන්න ඇතුව උපක්‍රමසීලියෝ හොඳ හිත තියාගෙන ඒකට තමයි නිපක කියන උපක්‍රමසීලී නුවන අන්නේ නුවනින් ඔබ ඔබේ ගමන යන්න දක්ෂ වෙන්නොට අන්න යාටයි මේ නිවන් මඟ පෑදේ බලන්න කොච්චර අපේ ජීවිතය තුළ ඇතිකර ගත යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවාද. ඊළඟට අප ගබ්බෝ කුලේසු අනනුගිද්දු එයා වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත්වෙනවා කුලේසු අනනුගිත්තු මේ කුලේ නොඇලිච්ච කෙනෙක් බලන්න සමහරු මේ කුලේ අපි අසවල් ජාති අපි අසවල් පලාති අපේ පරම්පරාව මෙහෙමයි අපේ තාත්තලගේ කාලෙ මෙහෙමයි මේ වගේ ඔළුව ඉදිමවාගෙන ඉන්න පිරිස කොච්චර ඉන්නවද මේ සමාජය. ඒ මාන්නක්කාරකමත් එක්ක ඒ කුලයක්ත් එක්ක කුල මල මේ වර්ගබේද ජාතිබේද මේ මනුස්සත්වය පහලට දාලා මෙවැනි පහත් දේවල් අල්ලගෙන ඔළුව ඉදිමවාගෙන ඉන්න අයට ධර්ම මාර්ග වඩාගන්න බෑ. ඒ නිසා මෙන්න මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇතිකරගත්ත කෙනාට අන්න ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට පෙන්නන්නේ නචකුද්දහන් සමාචරයේ කිංචියේන විඤ්ඥෝ පරය උපවදයොන් සුකිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ත සුකිතත්තා. එතකොට ඒ කෙනා එතනින් එහාට තියෙනෙම මෛත්‍රී භාවනා වඩන හැටි සබ්බේ සත්තා භවන්ත සුකිතත්තා සියලු සත්‍යයෝම සුවපත්තේවා. ඒ කරණීමිත සූත්‍රයේ එතනින් එහාට මේ මෛත්‍රී භාවනාවගෙන් මම බොහොම සරල ඔබට කෙටියෙන් කියලා දෙන්න. මේ මෛත්‍රී භාවනාව පතුරවන්නකොට සත්ත වර්ගී කරණයකුත් මේ දේශනාව පෙන්න්නනවා. ඒ කෙහෙචිපාන භූතස්සි තසාවා තාවරාවා අනවසේසා. දීගාවා ඒ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තුලා දිට්ඨාවා ඒ අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්ත සුකිතත්තා. කොහොමද මෛත්‍රී භාවනාව අපි පතුරුවන්න මෛත්‍රී වඩන්නේ. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු මහන්තාවා මහත ශරීර ඇති සත්තු මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්තු රස්ස කුඩා සත්තු අනුක කියන්නේ හැට නොපෙනෙන තරම් සියුම් සත්තු තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු දිට්ඨාවායේ වද්දිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු. ඒ සියලුම සත්වයන්ට සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා. භූතාව හටගත්තු සත්‍යයෝ සම්භවේසීව හටගන්න ආසන මේ මව් කුසවල්වල බිත්තර ඇතුළෙ වැඩෙන තාම ඉපදිලා නෑ ඉප දෙන්න ඉන්න සත්තු. එතකොට බලන්න මේ සියලු සත්වයන් අරමුණුවෙන් නැද්ද කියලා. මේ වර්ගී කරණය තුළම ඔබ හිතන්න.
මේ ලෝක අපි දිට්ඨාවායේ වද්දිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු. උපදින්න ඉන්න සත්තු ඉපදිච්ච සත්තු. හැමෝම අයිති වෙනවනේ හැම වර්ගී කරණයකට. ඊළඟට දීර්ඝ ශරීර ඇති සත්තු. මහත ශරීර ඇති සත්තු. මධ්‍යම් ප්‍රමාණි කුඩා ඉතාම කුඩා. ඊළඟටන අනුක කියන්නේ ඇහැට නොපෙනෙන. අද අපි අන්වීක්සෙන් බලලා කියන්න මෙන්න මෙහෙම සත්තු ඉන්නවා කියල්. එකන අමනුස්්‍යයන මේ අන්වීක්සෙන් අපි හොයන්නේ. ඒත් තිරිසංගත සත්තුමයි මතක තියාගන්න. අමනුස්්‍ය අන්වීක්සෙන් හොයන්න පුළුවන්ක මක්නෑ. අමනුස්්‍යය දිහා බලන්න නම් අමනුස්්‍යයන්ව දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා චුතූප පාත ඥානය උපදවාගන්න. එහෙම නැත්තන් දිවස් නුවන දිබ්බ චක්කු සාමාන්‍ය මිනිස් ඇහෙම් පේන සීමාව ඉක්මවා ගිහිල්ලා දෙවියන් බ්‍රහ්මයන් ඊළඟට අමනුස්්‍යයන් මේ උපපාතික සත්‍යයන්ව දකින්න පුළුවන්ගේ දිවසි. චුතුපාත ඥාන කෙනෙක් මැරුණට පස්සේ කර්මාන් රූපීව ඒ සත්වලෝකල උපදිනාකාරය දකින නුවන. එතකොට එවැනි නුවනකින් තමයි ඒ සත්වයන් දකින්න තිය. දැන් බලන්න අපි නොදන්නකම නිසාම බොහෝ පිරිසක් ඒ සත්වයන් දකින ක්‍රමේ බුදුහාන්දුරුව පෙන්නලදීලා තියෙද්දී ඕපපාතික උපත පිළිගන්න නැති කොච්චර පිරිසක් ඉන්නවද ඔය දිවිය ලෝක අපාය කොහෙද තියෙන්නේ මන්නම් පිළිගන්න ඕ ඔක්කොම මෙහි තමයි කියනයි කොච්චර ඉන්නවද කොච්චරින් බෞද්ධ නමෙන් හිටියට සමහරු බෞද්ධ බොහොම උපාසකවරු බොහෝම ධර්ම දැනුමක් තියෙන අය හැටියට පෙනීන්න හැබැයි දිවිය ලෝක අපාය පිළිගන්න ඕපපාතික සත්‍යයන් පිළිගන්නෑ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය මතක තියාගන බුදුරජාණන් වහන්සේ දසවස්තුක සම්මාධිට්්‍යය විස්තර කරද්දි නමවෙනියට විස්තර කරේ ඕපපාතික උපත පිළිගන්න කෙනා දිවුලෝ බඹලව නිරය ප්‍රේතලෝකේ ඒ උපත ඕපපාතික සත්‍යයන් ගැන පිළිගැනීමම ලෞකික සම්මාධිට්්‍යයට අයිති දෙයක් ඒක පිළිගන්නෑ කියන යා නියත මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන් එතනින් එහට යායට එතනින් එහට ධර්මමාර්ගයේ විවර කරගන්න බැරි වෙනවා එහෙමනම් මතක දැම් බලන්න මේ පිරිත් කිව්වට කරණීමිත සූට්‍ර පොත බලාගෙන කියවට මේ දේශනාව තුළ මේ ගුණධර්ම පිහිට අන්න කොච්චර ජීවිතය අපි වෙනස් කරගන්න ඕොන්ද කියලා හිතා. ඒ නිසා මේ හැම සත්තයෙක්ම අරමුණු කරගෙන සබ්බේ සත්තා භවන්ත සුකි තත්තා මේ සෑම සාර විශාල සත්තු පුංචි සත්තු මධ්‍යම් ප්‍රමාණි සත්තු කුඩා සත්තු ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු අන්වීක්ෂයෙන් බල්ල හොයන්න තරම් ඉතාම සියුම් සත්තු වටකුරු හැඩයෙන් යුත්ත සත්තු හටගත්ත සත්තු හටගන්න ඉන්න සත්තු මේ සෑම සත්වයෙක්ම සබ්බේ සත්තා භවන්තු සුකි තත්තා මේ සෑම සත්වයෙක්ම සුවපත්තේවා කියලා මෛත්‍රී සිත වඩන. ඒ මෛත්‍රී සිත වඩන ක්‍රම බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා දැන් දර තව දේශන දැන් අපිට මේවත් එක ගලපල ගන්න පුළුවන් තව බොහෝ දේශනා තියෙන මෛත්‍රී ගැන බුදුහාන්දුර කරපු දේශනා සංයුත්තනිකාය තියන මෛත්‍රී භාවනාව ගැන වදාළ දේශන ගොඩක් මජ්්‍යමනිකාය අනුරුද්ධ සූට්‍ර විස්තර වෙනවා අප්‍රමාණ ක්‍රමයට මහග්ගත ක්‍රමයට මෛත්‍රිය වඩන භාවනා ක්‍රම ගැන එතකොට මේ වගේ දේශනා ගොඩක් තියෙන ඉළඟට මෙත්තානි සංස සූට්‍ර මෛත්‍රී භාවනා වඩලා ලැබෙන ආනිසංස ගැන තියෙනවා සත්තුන්ට පවා මෛත්‍රී වඩන හැටි සරපයන්ට මෛත්‍රී වඩන හැටි කන්ද පිරිත තියෙනවා සරපකුලවලට බෙදලා විරූපාක්ක චබ්‍යාපුත් ඒරාපත කන්හාගෝතම කියල මේ සරපයන් කොටස් හතරකට විසසහිත සරපවර්ග බෙදාගෙන මෛත්‍රී වඩන හැටි එතකොට බලන්න අපි මේ දැනගන්න මෛත්‍රිය කියන අපිට කොච්චර පුළුල් පරාසයකට තේරුම් අරගෙන අපේ මෛත්‍රී සිත පතුරුවන්න පුළුවන් අපිට දිසාවසේ මෛත්‍රී වඩන්න පුළුව මේ කරණමිත සූත්‍රත් එක තියෙනවා උද්දම් අදෝච තිරියංච උඩ යට උඩ දිසා උද්දං කියන උඩ දිසා උඩ දිසාය සත්තු නැද්ද කොච්චර ඉන්නද අපි දැක්ක නැති වුණා සමහල අපි දකින්න පියාමගෙන යන සතෙක් කුරුල්ලෙක් අපි දකින්න පුළුවන් මේ අහසේ උඩ දිසාවේ ඉන්න සෑම සත්තෙක් මැහැට පෙනෙන නොපෙනෙන මේ අහසේ ඉහල ඉන්න සෑම සත්තෙක් මරමුණු කරගෙන මෛත්‍රී වඩනු අදෝච කියන්නේ යට දිසාවේ පොළොව ඇතුළේ පොළොව හාරන්න කොච්චර සත්තු ඉන්නවාද කියලා හිතත් මේ පොළොව ඇතුළට කොච්චර සත්තු ඇද
මේ පොළොව ඇසුරු කරගත්ත යට දිසාව ඉන්නේ සෑම සත්වයෙක්ම සුවපත්තේවා කෙළේ සත්වයන්ටත් මෛත්‍රී වඩන. තිරියංච කැන හාත් පස තියෙන දිසාවල්. උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව. එතකොට මේ දිසා ඔක්කෝම මේ හාත් පස දිසාවල් අටයි උඩ දිසාව යට දිසාවයි ගත්තාම දිසා 10යි. අපි කෙන දස දිසාවට. මෙන්න මේ උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරම් බාධාවක් නැතුව. අවේරං වෛරසිතක් නැතුව. මෛත්‍රී වඩන්න කියනවා. සබ්බේ සත්තා භවන්ත සොකිතත්තා මේ සියලු සත්වයෝම සුවපත්තේවා කියල මෛත්‍රී සිත පතුරුවන්. ඒ මෛත්‍රී වඩනකොට මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. එකම දරුවෙක්කින් අම්ම කෙනෙක්. තමන්ගේ දිවි දෙවනිකොට ඒ දරුවට මෙත් සිත පතුරෝලා ඒ දරුවට ආදරෙන් ඒ දරුවව සෙනෙහසින් ආරක්ෂා කරගන්නවා වගේ. ඒවම්පි සබ්බ භූතේසු මේ විදිහට සියලූම සත්වයන් ගැන මෛත්‍රී සිතක් පතුරුවන්. දැයි මෛත්‍රීස් එතනදී මෛත්‍රී භාවනා වඩනකොට අපි ඒකන ඉස්සල්ලාම අත්තානං උපමංකත්වා තමා උපමා කරගන්න. ජීවිතේ තමන්ට මෛත්‍රී වඩලා තමයි අපි අනික් සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න පුරුදුවෙන්. ඒ නිසා ඒක තවත් පෙන්නනවා තමන්ගේ දිවි දෙවනිකොට තමන් දරුවෙකුට ආදරයකට අම්ම කෙනෙක් බලන සමහර අම්මලා දරුව වෙනුවෙන් ජීවිතය පරිත්‍යයක් කරන දෙම අම්මලා ඉන්න. තමන්ගේ දරුවට අනතුරක් වේ කියලා සමට අම්ම ඉදිරියට පනිනයින්න. තමන්ගේ ජීවිතය පරිත්‍යයක්ල එතකොට තමන්ගේ දිවි දෙවනිකොට දරුවෙක් ගැන එකම දරුවෙක්කින් අම්ම කෙනෙක්ගේ දරුව ගැන හිතන්නේ යම්සේද. ඒවම්පි සබ්බ භූතයේසු මාන සම්භාවය අපරිමාණ අප්‍රමාණව සියලු සත්‍යයාට මෛත්‍රී වඩ. ඊළඟට මේ මෛත්‍රී භාවනාව පෙන්න්නනවා ඒ විතරක් නෙමේ පිංහතුනේ මෛත්‍රිය වඩනකොට තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විකත මිත්තෝ ඒතන් සතින් අධිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. හිටගෙන ඉන්න ඉරියව්වෙදී ඉඳගෙන ඉන්න ඉරියව්වෙදී ඇවිදිනකොට සක්මන් කරනකොට සයානවා නිදාගෙන ඉන්න ඉරියව් මේ හැම ඉරියව්වෙම සතර ඉරියව්වෙම එහෙමනම් අපිට මෛත්‍රිය වඩන්න මෙන්න මේ විදියට විතරයි ඉඳගෙන විතරයි මේ විදිහටයි කියල විශේෂ එක ඉරියව්වක් නෙමේ බුදු හාදුරු පෙන්වා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සක්මන් කරනකොට නිදාගන්න ගිය සතර ඉරියව්වෙම මෛත්‍රිය වඩන්. මේක බ්‍රහ්ම විහරණයක් මේ දිවිය විහරණයකින් බ්‍රහ්ම විහරණයකින් වාසය කරනවා කියෙන මෛත්‍රී සිත වඩනවා කිය. ඊළඟට මේ දේශනාව කරණීමත සූට ඔබ ගාථාවෙන් ගාථාව බලන්න අපි මේ කතා කරපු මොකද බොහෝ පිරිසකට මේ දේශනාව කටපාඩන් ඇති ඒකත් එක තමයි අපි ඔබට මේ අර්ථ කියල දුන්නේ. දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නු. දස්සනේන සම්පන්නෝ කියන්නේ දස්සන විසුද්ධිය මේ චතුරාර් සත්‍යය අවබෝධය ඇති කරගන්නවා. එතකොට එයා ඒ දුෘෂ්ටිවලට නොබැඳී කාමසු කල්ලිකානුයෝග අත්ත කියල මතානුයෝග මේ දුෘෂ්ටිවලට නොබැඳී නිවරදි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒතේ උබහෝ අන්තේ අනුපගම්ම මජ්ජිමාපටි පදා තතාගතයෙන් අභි සම්බුද්ධ බුදුරජාණන් වහන්ස විශේසිෙන් අවබෝධ කරගත්තේ නිවරදි මාර්ගය ඔස්සේ. එයාගේ හිත වඩාගෙන එයා දස්සනේන සම්පන්නු මේ චතුරාරි සත්‍යය අවබෝධයෙන් යුක්තව සම්මාධිට්ටියෙන් යුක්තව කාමේසු විනේය ගිහේදක් මේ කාමයන් ගැන නොඇලි කාමලෝකයේ යළි නොයන ස්භාවයෙන් යුක්තව නහිජාතු ගබ්බසේයම් පුනරේතීති ආයමත් කාමලෝකෙට නොයන ස්වභාවෙන් යුක්තව එයාගේ ගමනය අවසන් කරගන්න. ඒ කියන්නේ න ආගාමි ආයමත් කාමලෝකෙට එන්නෑ කියන අනාගාමී මට්ටමටම හිත වඩාගෙන අනාගාමි වුනා කියන්න යා එතනින් එහට සුද්ධවාසී ඉපදිලා එහි පිරිනිවන් පානු ආය කාමලෝකෙට එන්න. එහෙමනම් මේ කරණීමිත්ත සූත්‍රය පිරිතක් හැටියට අපි සජ්්‍යහයනා කරනවා වගේම බලන්න මේ දේශනාව භාවනාවක් හැටියට අනාගාමී තත්ත්වයටම හිත වඩාගෙන සසරින් ගැලවිලා නිවන කරායන මාර්ගයේ බුදු හාමුදුරු මේ දේශනාව කැටි කරලා පෙන්න්නනවා. තිය නිසා හැබැයි ඔබට තේරෙනවා ඇති මේ දේශනාව තුළ
නිවනට කැමති ධර්මාවබෝධය ලබන්න කැමති ශ්‍රාවකයා මුලින් මැතිකර ගත යුතු කරුණු කීපයක් පෙන්වා. පළවෙනි ගාථා දෙකින් අන්නේ කරුණු ඔබ තුළ තියෙනවද කියල ඔබ හැමවෙලායම බලන්. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච්ච අපකිත්තෝච සල්ලවක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප ගබ්බෝ කුලේසු අනනුකිතු මෙන්න මේ ගුණ ධර්ම ඔබ තුළ ඇති කරගෙන ධර්මාවබෝධය පිණිස වීරිය වඩන්න උත්සාහ කරන්න. අන්න එතකොටයි පිංහතුනි අපේ ජීවිතය මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ බුද්ධ ශාසනය තුළ මේ බුද්ධ දේශනාවලින් අපිට අර්ථවත් කරගන්න පුළුවන්කම ලැබෙන්. ති ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ කරණීමිත සූට දේශනාව ඇසුරේ අද මේ පැහැදිලි කරදීම මේ ධර්මාවබෝධය පිණිස මේ දේශනාව ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද මේ ධර්ම දේශනාවේ පිම්බරදායකත්ති ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරයානු ප්‍රාන්තයේ පදිංචි චෛත්‍රා මෙන්ඩිස් මහත්මිය රාජිත නුවන් මෙන්ඩිස් පුතනුවන් ඇතුළුවේ පවුලේ පින්වතුන් විසි. තින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය මේ දායකත්තැරු පිංහතුන් ඒ අයගේ සුජීවත්ත ඉන්න පවුල්ල හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න ලැබේවා ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ පිහිට රැකවන්න ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ අයගේ අරමුණු තමයි පරලෝ සැපත්වන්නට එදුණු ආදරණය දෙමාපියන් වන සිරිමන් මෙන්ඩිස් පියානන්ට සුසීමා මෙන්ඩිස් මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් සංසාරගතව මිය පරලෝගිය සියලූම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම අරමුණ. තිය නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබ නමෙන් මියගේ ඥාතීනුත් ඔබත් සිහි කරගන්න. ඒ ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ වගේම රාජිත නුවන් මෙන්ඩි සාධරණය පුතනුවන් ඒ වගේම චෛත්‍රා මෙන්ඩිස් මහත්මිය ජයන්ත අභයවර්ධන මහත්මා ඇතුළුවේ පවුලේ හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදය හැම දෙනාටම ලැබේවා කින ආශිර්වාදය. ඒවගේම සුජීවත්ව ඉන්න පවුලි සියලු ඥෑදෑ හිතමිට්ටාදී හැම දෙනාටම ආශිර්වාද කිරීම ඒ පිංහතුන්ගේ අරමුණ. එහෙමනං කළම් ටෙලිවිෂන් මේ සඳහම් විකාශේ හැම දෙනාමත් ධර්මය ශ්‍රවණය කරපු ලක්වාසී ලොවාසී හැම දෙනාමත් අද දායකත්වයෙන් සම්බන්ධ වෙච්ච ඔස්ට්‍රේලියාව වික්ටෝරයානු ප්‍රාන්තේ චිත්‍රා මෙන්ඩිස් මහත්මිය රාජිත නුවන් මෙන්ඩිස් පුතනුවන් ඇතුළුවේ පවුලි හැම දෙනාටමත් ඔබ හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා සූපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාචිබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාචිබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාචිබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවන් සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්මශ්‍රවණ අභිලාසීව බොදුනුවන්ගේ හදපත හිනාලිකාව සමග රැඳුණු සදහැවත් සුපින්වතුනි. මෙත් සිතින් ඔබට පූජා කරන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් සද්ධර්ම දේශනාවකුයි ඔබ ශ්‍රවණය කරන්නට යෙදුනේ. නිසි ධර්මානුකූල මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වූ අප ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීලසුව අරණගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේට අප හැමදෙනාම හඬනගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා බණ සිදු කරමු. සාදුහු සාදුහු සාදු. සුපින්වතුනි උතුම් සද්ධර්ම දේශනා පවත්වනට යෙදුණා වූ පින්බර දායකත්වයෙන් කටයුතු කළා වූ
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි පදිංචි චෛත්‍රා මෙන්ඩිස් මහත්මිය සහ රාජිතනුවන් මෙන්ඩිස් පුතණුවන්ට නිදුක් නිරෝගී භාවය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් වූ සියලුම ඥාතීන්ට ඒ පුණ්‍යානුමෝදනාවන් නිරසින්ම සාක්ෂාත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම සියලුම දේශනාමය කුසල උපකාරයක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු මෙත් සදහම් දේශනා සමග. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.